හොඳයි ශිරු දිනාටම තිරුවන් සරණයි අපි දවසේ ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. හොඳයි. අද අපේ දුරස්ත භාවනා වැඩසටහන මුළුවේ 7 වෙනි දවසේ අද මේ අවස්ථාවේදී අපිට කාලයේදී තියෙන්නේ 6 වෙනි කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාගත කිරීමටයි. අදට අපිට ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 17ක් පමණ දැනට ඒ සියල්ල සභාගත කිරීමට ඔබ වහන්සේගේ අවසරයි. හොඳයි. අතිපූජනීය වන්දනීය ගරු මහා නායක ස්වාමීන් වහන්සේ, මේ වන විට පිම්බීම හා හැකිලීම නොදැනෙන අතර ප්‍රකට වන අරමුණක් මත අවධානය යොමු කරමි. එමෙන්ම ඔබ වහන්සේගේ උපදේශ අනුව මම දවස පුරාම සතියෙන් සිටීමට මගේ උපරිම උත්සාහය ගනිමි. ඒ අනුව පසුගිය මාස දෙකක පමණ කාලය තුලදී කොරෝනා වසංගතයේදී රෝගයෙන් හේතුවෙන් රැකියාවට නොගොස් නිවසේ සැඳී සිටමින් භාවනා කිරීමේ වාසනාව ලැබෙමි. ඒ අනුව මෙම කාලය තුලදී ලැබූ භාවනා අත්දැකීම් ඔබ වහන්සේගෙන් කමඨාන් ලබා ගැනීම සඳහා මෙසේ ලියමි. හිතේ ඉහළ සිට පහළට හිත වටේටම බර වී පසුව වතුර වැටෙන්නාක් ලෙසට වැක්කිරෙන්නා ලෙසට දැනේ. හිස දෙපැත්තෙන් යමකින් තදවන්නාසේ තදබල දැනීමක් ඇතිවිය. පසුව හිස ඇතුළතින් පිටතට බත් හැලියක බුබුලු මන්නාක් මෙන් ඇතිවිය. යමක් ශරීරයේ ඇතුළත සිරවී අපහසුයෙන් සිටින බව, එනම් මා ශරීරය ඇතුළත සිරවී ශරීරයෙන් එළියට පැමිණීමට ඉතා අසීරුවෙන් සිටින බව දැනුනි. කන් දෙක ක්‍රමයෙන් විශාල වී මම එය වරහන් ඇතුලේ ශබ්දය බවට පත්වනු දැනිනි. කය නොදැනී ගියේය. ශරීරයේ එක් එක් කොටස්වල ভাইබ්‍රේෂන්ස් දැනුනි. පසු මුළු ශරීරයේම ভাইබ්‍රේෂන් එකවර දැනුනි. ශරීරයේ නොදෙමි. ভাইබ්‍රේෂන්ස් සියල්ල ඒක රාශී වී විශාල ভাইබ්‍රේෂන්ස් බවට පත්විය. විනාඩි 2-3ක් මෙම තත්ත්වය පැවතියා. මා අලු පැහැති සැකිල්ලක් බවට පත් වූ ඇති බව දුටුවා. සිතවිලි නොමැත. කය ඊටා මුදු දෙයක් බවට පත් වී ඉහළට හා දෙපැත්තට යයි. පසුව හිත මුළු කය පුරාම පැතිරී ඇති බවට දැනීමක් ඇතිවිය. පසුව හිත හා ඊටා මෘදු කය අවට හාත්පසට පුංසු වී ගියේය. විනාඩි 2ක් හෝ 3ක් මෙම තත්ත්වය පැවතිනි. විස්තර කිරීමට නොතේරෙන තත්ත්වයක් තිබුණි. දිගට ලිවීමට සිදුවීම ගැන බැගෑපත්ව සමාව අයදිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් නිවනින් සැනසේවායි ඉතා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. කීකරු දායකා කාමාලි ඒකනායක. මම හිතන්නේ මේක මට තැපැලිමුත් ආපු එකක් මම හිතන්නේ ආර්ය යොමු කෙරුවේ. ඉතින් මේක කියලා තියෙන විදිහට විවිධ පැතිකඩ සක්‍රීයව වේගයෙන් පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක ඔය ඔහොම හරි කමන්නේ එක දිගට නැතත් කන්නේ බලන්න හිටපෙක ලොකු දෙයක්. ඉතින් එහෙම යනකොට මේ තමයි මේ බලාන ඉන්න දේ බිම් බෝම්බයක් වගේ පුපුරන තියෙන දෙයක් වගේ ගැලවිලා පැනලා යන්නේ කොයිලාද කියලා වගේ සමහර වෙලාවට හිතෙනවා. ඒ කියන්නේ තමන් අරමුණු කරපු ගත්ත කය නැත්නම් අරමුණු කරගත්ත මේ වර්තමාන මොහොතම දඩයක් ණයක් කැඹිරිල්ලක් විදියට පේනවා. එතකොට ඒකෙන් ගැලවීම තමයි හිතෙන්නේ. ඉතින් ඒක ඒ වෙලාවේදී ද්වේෂය આવොත් ඒක ඥානයක් වෙන්නේ නැහැ. ද්වේෂෙන් තොරව මේක බැලුවොත් ඒකට මුංචිතු කම්මිතා ඥානය කියලා අටුවාචාර්ය වංශවල නමක් දීලා තියෙනවා. ඒ නිසා ඒකට ද්වේෂයක් ආවබක් දැකලා නෙමෙයි මම මේ කියන්නේ. ඇහිලා නෙවෙයි කියන්නේ. අන්න ඒකට අපේක්ෂාවෙන් යන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් ඒක ශරීරය සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුත්තක්. මේ ශරීරයේ ගැලවෙන්න වෙලාවක් එනවා. අන්නේ ගැලවෙන්න වෙලාව එනකොට අපිට ගැලවෙන්න බෑ. ඒ ශරීරය අපිව අල්ල ගන්නවා වගේ. ආන්න ඒකට මේ පුරුද්දක් ඇති කරන්න ඒක මේ භාවනා තොරතුරු වල එකක් විතරයි. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. දිගට මේ විදිහට විචාසයෙන් දිගට මේ විදිහට නිතිපතා භාවනා කරන්න කියලා අපි යනවා ඊගාවෙකට. ගරු ස්වාමීන් වහන්සේ, පසුගිය කාල සීමාව තුළ කමඨාන් වාර්තාව කීපයක්ම මෙම ගරු සභාවට යොමු කර ඒවා සඳහා ඔබ වහන්සේ දුන් මාගේ උපදෙස් ආස්වාදනය කිරීම වලට මාගේ নমස්කාරය පුද කරමි. ඒ වගේම මෙම වැඩසටහන් සංවිධානය කර පවත්වාගෙන යාමේදී මූලිකව කටයුතු කරන සියලු දෙනාටද කෘතඥතාව පුද කරමි. එහිදී සතිමත් භාවය කමඨාන් වාර්තා සාකච්ඡා කරන අවස්ථාවේ යෙදුණු ආකාරය පිළිබඳ සටහනක් තැබීමට අදහස් කළෙමි. දිනකට
කමඨහන් වාර්තා 10ක් හා 20ක් අතර සභාවට විවිධ යෝග්‍යයන් විසින් යොමු කරන අතර පැයක් පමණ කාලයක් තුළදී ඒවායේ ගුණදොස් විචාරය ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබේ. එහිදී සමස්ත වාර්තා අතර පෞද්ගලිකව ඉදිරිපත් කළ වාර්තාවේ කියවීම හා විචාරය පිළිබඳව වැඩි අවධානයක් සතියක් පිටන අතර අනෙක් වාර්තාව කියවීම හා විචාරය ගැන සාපේක්ෂව අඩු අවධානය හා සතිය පිටන බව දැනුනි. ඒ වගේම පසුගිය වාර්තා කියවීමේදී පෞද්ගලික වාර්තා කියවන තෙක් සිතේ නොවිසිලිමත් ගතියක් නිරීක්ෂණය කළෙමි. එම නිසා අනිකුත් වාර්තා සාකච්ඡාව පිළිබඳව අවධානය අඩුවීම සිදුවන බව දැනුනි. සමහර වාර්තාවල අත්දැකීම් විස්තරය සමීප බවකුත් සමහර වාර්තාවල අත්දැකීම් නුහුරු බවකුත් ලෙස වැටහුණි. සමීප අත්දැකීම් අසා සිටීමට හිතෙහි කැමැති බවකුත් නුහුරු අත්දැකීම් අසා සිටීමට අකමැති බවකුත් නිරීක්ෂණය කළෙමි. ඒ අතරම ගරු ස්වාමීන් වහන්සේ විසින් මෙම සියලු වාර්තාවලට සමන් දී වෙන වූ ගැළපෙන විචාරයන් ඉදිරිපත් කිරීම ගැනද සිතෙහි අවධානය යොමු වේ. තෙරුවන් සරණයි. මේ අනුන්ගේ සීනි කිරිල්ලක් තියෙන්නේ. ඒ නිසා ඒක කමන්නේ පොදු කමටහන් සුද්ධ කෙල්ලේ මම ආරාධනා කරනවා පොඩි උන්ගේ කමටහන් සුද්ධ කරන වෙලාවට අහන්න කියලා. මම පොඩි උන්ටත් කියලා තියෙනවා සතිපාසලේ උන්ටත් මේ ලොකු උන්ගේ කමටහන් සුද්ධ කරනට අහන්න කියලා. ඉතින් පොඩි උන් කියනවා ලොකු උන් දිගට ඕන නැති දේවල් වැඩි වැල්වට අරන් කියනවා වැඩිලු. ඉතින් ගියාම නැති බැරිකම් දුර්ලකම් කියන වැඩි කියලා. ආරිටත් එක්ක බනින්නේ. ඉතින් ඒක නිසා මේ දෙගොල්ල මට එකතු කරන දකින්න හරි ආසයි. නැත්තම් ඇත්තටම මගේ ආසාව තියෙන්නේ ලොකු උන්ගේ කමටහන පොඩි උන් ලව්වා සුද්ධ කරවලා දෙන්න පුළුවන් න ะ. අන්න එදාට ඔන්න පණිවිඩයයි අපි කොච්චර අනාගත තියනද යන බලන්න පොඩි උන් කොච්චර සුන්දරද කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ළඟදිම කාර්යයේ කමටහන සුද්ධකරනද මයි ළඟ ඉන්න පොඩි කෙල්ලෙක් මේ බිස්පේන් වල අවුරුදු 6ක මම ඒ ළමයි මේ දවස්වල පුරුදු කරනවා මේ සත්‍ය අනුග්‍රාහකෙක් විදිහට. ඉතින් ඒ ළමයට මේ ශ්‍රාවකයෝ නෑ. ඒක වෙලා තියෙන නංගි මල්ලි විතරයි ඉන්නේ. ඒ දෙන්නට දාලා දැන් හිතාන්දරන හිටපල්ලකෝ මම බලලා කරන දේ බලන්න අපි යනවා ඊගාවෙකට. හරි තරහ වෙන්න එපා ඊගාවෙක් කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හුස්ම සියුම් වී ගොස් හිස් තැනකටපත් වූ විට ඒ හිස් තැනත් ඒ තුල මතුවන ශබ්ද සිතවිලි දෙසත් සතිය පවත්වමි. ද්‍රව්‍ය අද්‍රව්‍ය හෝමාරු පැහැදිලිව පෙනුනත් ඒ ගැන සමසිත පැවැත්වීම අපහසු විය. අද්‍රව්‍ය ගැන වැඩි කැමැත්තක් ඇති බව ගැන පසුගියදා ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේ එහි වරදක් නැති බවට දුන් උපදෙසින් පසුව ඒ ගැන සැහැල්ලුවෙන් බැලීමට හැකි විය. ශබ්ද සිතවිලි දෙස සම්පූර්ණ සතිය පැවැත්වුවෙමි. වාහනයක ශබ්දයක් ඈතින් ඇසුනි. ඒ අවසානයේ දක්වාම අසා සිටිමි. ශබ්දයේ අවසානය. නමුත් තවමත් අසා සිටිමි. ශබ්දයේ අවසානයත් හිස් තැනේ මුලත් එක්වීම නිසා වෙන්කර හඳුනාගත නොහැකිය. හිතාමතානුව සතිය ඉබේම පවතින්නේ අතියේ. බල්ලෙක් බුරුණ හඬක් ඈතින් ඇසුනි. ඒද අවසානයේ පුවත් අසා සිටිමි. හිස් තැනේ ශබ්දයේ ඒ ඇත්තටම සිදුවාද අසා සිටින් සා සිදුවාසේ ඇසුනාදයි විශ්වාසය නැත. සිතවිල්ලක් අවසානයේදී නැවත අද්‍රව්‍ය තත්වය පැමිණි. නමුත් අදක ශබ්දයේ අවසානක ඡායත් ඒ උස්සේ දිගටම පවතී. නමුත් ඒ අවසන් නිසා ස්ථානද පවතී. මේ තත්ත්වයේ අපහසුාවක් නැත. නමුත් වෙනක දැනගැනීමේ අවශ්‍යයි සිටී. උපදේශ ආයද සිටමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේ. මේක භාවනා ඉදිරි පිම්මක් වෙනවා. කොයි අරමුණක් කරදර කරන්න ආවත් කරදර වෙන්නේ නැහැ. ඒ විදිහට බැලුවා කරදර නැහැ. කරදර තමයි කියලා බැලුවා කරදර තමයි. ඒ නිසා ඒ කරදර වෙන්නේ නැහැ කියලා දැකලා ඒ බව තහවුරු කෙරෙන්න තව ටිකක් කල්යයි. ඕක දිගටම කරගෙන යන්න. ඒකට තමයි තේරෙයි මේ අහ කියන දේවල් තමයි අපි මේ දාගෙන කනවා කියන්නේ. ඌව ඉන්නේ අපිට කරදර කරන්න නෙවෙයි. කරදර වෙන්නේ නැහැ කියන ස්වරූපයෙන් බැලුවොත් අපිට අසත්‍යයක් තියෙනවා. අපිට සද්ධාවක් තියෙනවා. අපිට සීලයක් තියෙනවා. ඒකක්වත් කැඩෙන්නේ නැහැ ඔය සද්දයක් ආවට. ඒ නිසා අන්නේ වෙලාවට ගිහිල්ලා සද්ද තියෙන තැනක වුණත් වාඩි වෙලා බලන්න, ගෙන්දගම් පොලේ වුණත් වාඩි වෙලා බලන්න, කොඩි ගහයටක් වුණත් වාඩිලා බලන්න. අවශ්‍ය නම් වෙනදට වැඩි සතිය පිටවන්න පුළුවන්. ඒක හදා බෙදා ගන්න අපි යනවා ඉදිරි ප්‍රශ්නෙට. කොහොම හරි මේ ආර්ගේ කටහඬ කැඩි කැඩි තමයි ඇහෙන්නේ. මොකද සිග්නල් වල වීක්නස් එකක් තියෙනවා. ඇහෙනවද?
අයනා සානස ලයින් එක ඩ්‍රොප් වුණා මං හිතන්නේ මේ දැන් නැහැ. සානස අවසරයි නැවතත් ප්‍රශ්න කියවන්නද සානස? නෑ නෑ ඒක හරි. ඒකේ එනකොට කැඩි කැඩි ඇහුණා මං දීපු උත්තරේ ඇහුණාද දන්නේ නැහැ. ඇහුන්නේ නැහැ සානස මුලදීම ඇහෙන්නේ නැතුව කියත්. එhmenan මම මේ කිව්වේ බාධා නොවන විදියට කටයුතු කිරීමේ අභ්‍යාසය අරගෙන තිනවා උත්තරත් ලැබිලා තිනවා විස්තාරයේ මදිතව තා ටිකක් ඉදිරියට යන්න. එතකොට කොඩි ගහයට වුණත් භාවනා කරන්න පුළුවන්. ගෙන්දකම් පොලේ වුණත් භාවනා කරන්න පුළුවන්. සද්ද තියෙන තැනට ගිහිල්ලත් භාවනා කරත හැකියි. එතකොට වෙනදාට වැඩි වේලාවක් සතිය පවත්වන්න පුළුවන් බව දැනගන්න එක පෞරුෂත්ව ලක්ෂණයක්. ඉතින් එතකොට අපි භාවනා කිරීම සඳහා වේලාවක් කලාවක් ඉරියව්වක් මොකුත් බලන්නේ හැම අතුරු ආන්තරා තියෙන වෙලාවකම සතිය පැවැත්වීම භාවනා කිරීම පුරුදු කෙරුවොත් ඒක ලොකු ආදර්ශයක් වෙනවා මේ Tamandat වார்த்தාවත් අනුන්ට ආදර්ශයක් වෙනවා ඉදිරියට යන්න කියලායි මම කිව්වේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙය කමඨහන් වார்த்தාවක් නොවේ. බැගෑපත් කාරුණික ඉල්ලීමකි. ඔබ වහන්සේ අප සසර දුකින් මිදවීමට කරන උත්සාහය අප්‍රමාණයි. ස්වාමීන් වහන්සේ මාගේ ආයාචනය නම් මෙවැනි දුරස්ත වැඩසටහන් ඔබ වහන්සේට විවේක ඇති විටක පවත්වන ලෙසයි. මේ වාසික වැඩසටහන් වඩා ප්‍රයෝජන වූවත් මට ඒවාට සහභාගී වෙන්න ඉතා අසීරුයි. ඒට හේතුව gedara ඇති ප්‍රශ්නයි. මේවා නොතකා කීපවරක් නේවාසික වැඩසටහන් වලට සහභාගී වූවත් gedara වෙන විට ප්‍රශ්න ඩබල් වී ඇත. එවිට මගේ ඇති වූ සතිමත් බව ගිලී යන බව දැනේ. ඔබ වහන්සේට පාද නමස්කාර කර වන්දනා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ත්වන් සරණයි. අපෝ ගියාම සතිය කඩපු ගෙදර ඇත්තන්ට පින් සිදු වේවා. ඒගොල්ලෝ විතරයි ඇත්තටම භාවනා උගන්වන්නේ. ඒ නිසා මෙහි ඉන්නවා කට්ටියක් ඕම දුරස්ත භාවනා වැඩ කර කර හිටිය ඇති. කොරෝනා දුරු වේවා, ඇන්ටිනිෂිය දුරු වේවා, අපිට නේවාසික භාවනාවක් ලැබේවා කියලා ලැබෙනවා. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මොනවා දුන්නත් මේ මාදි. අනා ගෙදර කට්ටියගේ නම් ටික ලියලවන්න මම ස්තුති කරනවා, පින්පැමිණීමක් කරනවා, බණෙන් එක පස්සේ මේ ආරි නම ටික ලියලා ගන්න මේ මිනිස්සු විතරයි ඔය ඕකල්ට එකේ සතිය කැඩෙන සුළු එකක් කියලා තේරුම් ගන්නේ. මේගොල්ලෝ නානත්ත් සංඥාව ගැන බණ ඇහුවට මොකද ඒකත් සංඥාවෙන් ඉන්නේ. ඒ නිසා ගෙදර කට්ටියට පින්පමුණුව එදා දවස් බණෙන් පස්සේ ආරි නම් ටික ලියලා තියාගන්න. එහෙමයි සර්. ආරිගේ ගෙදර කට්ටිය නෙවෙයි ඈ. එහෙමයි සර්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ සක්මන් භාවනාවේ අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අවසරයි. සක්මන ආරම්භ කිරීමේදී ප්‍රථමයෙන් සාමාන්‍ය වේගයෙන් ඇවිද ඉන්පසු පායේ දැනෙන තද ගතියට සිත යොමුකට සක්මන් කළෙමි. ටික වේලාවකින් විනාඩි 10ක් 15ක් අතර පාද අතර බර සම්ප්‍රේෂණය වන අයුරුත් පාදයේ බර පොළොවට තබන විට ශරීරයේ රිද්මයකට පැද්දෙන අයුරුත් පාදයේ ඉදිරියට එසවෙන අයුරුත් පාදයේ විලුඹ ප්‍රථමයෙන් ස්පර්ශ වෙන අයුරුත් පාදයේ ඇඟිලි තුඩු අවසානයේදී ස්පර්ශ වෙන අයුරුත් එවිට පාදයේ ස්පර්ශ වන කොටස් නිරීක්ෂණය කිරීමට හැකිය. මෙය වම් පාදයේ දකුණු පාදයේ වෙන අයුරුත් පාදයේ බර සම්ප්‍රේෂණය වන විට වම් පාදයේ දැනෙන තෙරපීම දකුණු පාදයේ තෙරපීමට වඩා වැඩි බව දැනුනි. මට දැන් සක්මන පැයක් පමණ කාලයක් ඉතා පහසුවෙන් සහ සැහැල්ලුවෙන් කළ හැකිය. මෙම වසර 3මාර තුල මෙතෙක් කල සක්මන් කළාට මෙලෙස නිරීක්ෂණය කළ හැකි වූයේ නැත. හරිම කම්මැලිකමින් බොහෝ විට සිදුවිය. මට මෙතෙක් කල පර්යංකේ ඉතා කැමැත්තෙන් කළෙමි. එහෙත් මම දැන් සක්මනට වඩා වැඩි කැමැත්තක් ඇති අතර සක්මනට වැඩි කාලයක් යොදා ගනිමි. කොරෝනා නිසා මට වහන්සේගේ මික්සෙල්ලාර් ලයින් ගෲප් සහ Zoom හරහා ධර්මදේශනාවලට සම්බන්ධ වීමට හැකි වුණා. තවද ඔබ වහන්සේ විසින් පුතාට දෙන කමඨහන් උපදෙස් පුතාට මතක් කර දෙන විට මේ මාගේ සක්මන් දිනු කරගෙන යාමටද උදව් වූ බව විශේෂයෙන් මතක් කළ යුතුය. අප වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙන ඔබ වහන්සේට බොහෝසේ පින් දෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරදීවනය ලැබේවායි පතමි. ඔය එහෙම හොඳට සක්මන් කරනකොට පොළවේ වදින තැන් බලන්න. ඒතකොට තේරෙයි වදින් නැති තැන් තියෙනවා කියලා. පොළවේ පය වදින් නැති තැන් තියෙනවා. ආන්න ඒ තැන් පිළිබඳවත් තේරුමක් එයි. මේ තැන් වදිනවා මේ තැන් වදින්නේ නැහැ කියලා. ඉතින් අන්නේ විදිහට මේ සක්මන විස්තර වීමක් ඊටාම පොඩි ළමයි වාර්තා කරනවා. පය පොළවේ තියෙනකොට ලේවකේ වදින්නේ නැති බව තේරෙනවායි කියලා. අන්නේ වගේ විස්තර පේන ටික විතරක් නෙවෙයි නොපෙනෙන නොතේරෙන ටිකටත් හිතේ දාන්න බෑ නිකන් හිත අවුල් කරගන්නන් එපා.
අන්නේ වගේ පේනවනම් පේන්නේ කියන්නේ නොපෙනෙන බව පේනවනම් නොදන්න බව දැනෙනවනම් ඒක භාවනාවේ වගේ මට්ටමේදී ඉදිරි ගමනට ලොකු ධෛර්යයක් වෙයි. නිසා පෙනුනත් නොපෙනුනත් දැනුනත් නොදැනුනත් ටිකටම ඒ වෙච්ච සිද්ධිය වෙච්ච හැටිම වාර්තාකරනද එතකොට භාවනාවට ලොකු විනෝදාංශයක් වගේ වෙයි කියලා කියන්න පුළුවන්. සක්මණ විතරක් නෙවෙයි පරියන්කටත් ඒක වෙයි. අපි යනවා ඉදිරියට. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් තීරුවේ කීප විටක් එහාට මෙහාට කීප විටක් ඇවිද සක්මන පටන් ගතිමි. විදුඹ ප්‍රදේශයේ මුලින්ම ඉස්සෙන බවත් ඊට පසු ඇඟිලි ප්‍රදේශයේ පොළොවට බර දී ඉස්සෙන බවත් දැනගතිමි. මාරුවෙන් මාරුවට සිදුවන මේ ක්‍රියාදාමය මූල කර්මස්ථාන ලෙසගෙන ඒ මත සතිය පිහිටුවෙමි. පය නොදෙනී සිතට සැහැල්ලුවක් දැනුන අතර සක්මන පුරාවට එය අත්විඳිමි. පර්යංක භාවනාව. පර්යංකට වාඩි වූ විගස ශරීරයෙන් නොදෙනී සෙමින් ශරීරයේ ඉහළට එසවෙන බව දැනේ. පොළවේ මට්ටමේ සිට ඉතා ඉහළ අහසේ සිටින බව හැඟුණි. ඊයේ දින සරුංගලයක් මෙන් ඉහළට ඇදුණු අතර අද දින ශරීරයේ කිලින් විසල්මනේ උඩට ඇදෙන බව දැනුණු අතර සතිය ඉතා හොඳින් පවතින බව පසක් විය. රූප පෙනුනද ඒවා ගැන තැකීමක් නොකොට සතියෙන් පසු වුනිමි. පසුව සෙමින් පාත්වන බවත් පොළොව මට්ටමේ සිට පහතට ගමන් කරන බවත් දැනුනි. වෙහෙස නිසා පරයන්කයෙන් ඉවත් වුනිමි. සිත බොහෝසේ සංසිඳී ඇත. ඉඳහිට තරහක් ඇති වුණත් ඒ වැඩි වේලාවක් නොපවතී. දුකක් හෝ සතුටක් හිතේ නැත. උපේක්ෂාවෙන් සීල දේ දෙස බැලීමට දැන් පුළුවන්. ගමනද සංසුන් වී ඇති අතර නිතර බියෙන් පසු වූ මා දැන් කිසිදු බියක් නොඇතිව ජීවත් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ උපතිස් දෙන සේක්වා ඔබ වහන්සේ කරන මේ මහඟු සේවය අගය කිරීමට මගේ ශබ්ද කෝෂයේ වචන නැත. ඔබ වහන්සේටත් මේ උදාර සේවයට උර දෙන සීල පින්වලට තෙරුවන් සරණ පතමි. ඔය පරියන්කේදී දැනෙන වෙහෙස තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ ආරම්භය. ඉතින් ඒකට නැගිටින්න නෙවෙයි තියෙන්නේ. එතනින් තමයි භාවනා පටන් ගන්න. ඉතින් අනිත් දවසේ ඔය ටික ඔක්කොම මූලික සකස් කරලා අන්නර වෙහෙස දැනෙන තැනින් තමයි ඉස්සරහට යන්න ඕනේ කියලා ඒක ලෑස්තිලා යන්න සූදානම් ශරීරින් යන්න. එතනින් එහාට තමයි භාවනා සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් නැගිට්ටොත් අපරාධ පිටිය සකස් කරලා ගේ හදන්න නැතුව හිටියා වගේ. ඒ නිසා ඒ වෙහෙස දැනෙන තැන විපස්සනාවේ සමාරම්භය කියලා හිතාගෙන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. පරයන්ක භාවනාව. ගරු ලොකු ස්වාමීන් වහන්සේ මම පසුගිය සතියේ කමඨහන් පිරිසිදු කරගෙන ලැබුවා. ඔබ වහන්සේ දුන් උපදෙස් වලට අනුව වරංගතුලේ ආනාපාන නැති වී නොදෙනී යාම භාවනා කරමින් සිටිමි. නමුත් කලින් නොතිබූ අලුත් අත්දැකීම් ඇති වූ බැවින් ඒ සම්බන්ධව සහ වේදනාව මතුවන බැවින් ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද ඔබ වහන්සේගේ උපදෙස් පතමි. විශේෂයෙන්ම පසුගිය කමඨහන් පිරිසිදු කිරීමෙන් පසුව මාහට අනායාසයෙන්ම භාවනා කරන කාලයේ වරංගතුලේ පැය එකමාරක් දක්වා වැඩි කරගත හැකි වුණු බව සතුටින් දන්වා සිටිමි. ආනාපානයේ නොදෙනී යාමත් සමග සතිය ගෙවී යාම නිසා භාවනාව අවසන් වීම සිදු වුණි. නමුත් පසුගිය ධර්මදේශනා සහ කමඨහන් පිරිසිදු කිරීමෙන් පසුව ආනාපානයේ යථා ස්වභාවය දැක ගැනීම සඳහා භාවනා කරමි. මූලික භාවනා කටයුතු තාමත් පෙර කමඨහන් වාර්තාවේ පරිදිම සිදුවෙන බැවින් ඒ ගැන නැවත සඳහන් නොකරමි. භාවනාව තුළ මිනිත්තු 40ක් 45ක් පමණ ගත වූ පසු මාහට උරහිස්පතු වරංගති shoulder blades උරහිස් සංදි වැලමිට සහ ඒ අතර අතේ සහ බෙල්ල කලව යන ප්‍රදේශවල වේදනාවක් මතු වුණා. ඒ ටිකෙන් ටික වැඩි වූ අතර තවදුරටත් සියුම් ආනාපානය ගැන අවධානය යොමු කළ නොහැකි වුණා. ඔබ වහන්සේ වරක් දේශනාවකදී පැහැදිලි කළ පරිදි මම වේදනාව හරහා බැලීමට කල්පනා කළා. මුලින්ම shoulder blades දෙස බැලුවා. වරංගතුලේ වම සහ දකුණ දෙකම දෙස. වම්පස වේදනාව වැඩි වූ බව නිරීක්ෂණය වූ නිසා මම ඒන් නැගෙන වේදනාව සහ ඒ කොතනින් සහ කොහොමද නැගෙන්නේ කියා නිරීක්ෂණය කළා. වේදනාව මතුවන කුඩා ප්‍රදේශයක් අතු කරගත හැකි වූ අතර එය පැතිරී යන ආකාරය නිරීක්ෂණය වුණා. නමුත් මෙය ප්‍රාථමික මට්ටමේ නිරීක්ෂණයක් පමණක් බව මගේ අවබෝධයයි. වම දෙස බලා සිටින විට දකුණු පසින් නැගුණු වේදනාව ටිකෙන් ටික අඩුවෙන් දැනෙන ගත්තා. ටික වේලාවකින් පසු මම දකුණු පස බැලුව විට එහි වේදනාව පෙරට වඩා ටිකක් අඩු වී ඇති බව දැනුණා. ඒ ආකාරයෙන්ම දකුණ දෙසත් නැවත වම සහ දකුණ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා. මිනිත්තු 10ක් 15ක් යන විට එම වේදනාව අඩු වී ගියා. පසුව
අත බැලමිටතා උරහි සන්ධි දෙසස් එසේම බැලුවා. ඒවායේ වේදනාව සාපේක්ෂව අඩු බවත් එය ඉක්මනින් යටපත් වී ගිය බවත් නිරීක්ෂණය වුණා. මේ කාලය තුලේ මගේ සිතට වෙනත් කිසිම බාහිර සිතුවිලි ඇතුළු වුණේ නැති බවත් නිරීක්ෂණය වුණා. මෙසේ shoulder blades දෙස බලා සිට මෙසේ shoulder blades දෙස අවසන් වීමට කිට්වීමට මට එකවරම මා වටේට ভাইබ්‍රේට් වෙන බවක් දැනී ගියා. පසුව මම වාඩි වීම දෙස බලා තහවුරු කරගත්තා මම භෞතිකව නිශ්චල බව. ගොඩක් මහත කෙනෙක්ව එක දිගට හෙලෙව්වොත් එයාගේ ඇඟේ මස් කොටස් හෙලවෙනකොට දැනෙන පෙනෙන එකම විදියට ගැස්සෙන ස්වභාවයක් මගේ දෙයක් තමයි දැනුනේ. එහෙමත් නැත්නම් ඇඟෙන් මිනිස්සු ගොඩක් තැන් වලින් අලලා අදිනවා වගේ ස්වභාවයක්. මේ සිදුවුනේ ශරීරයේ උඩ කොටසට විතරයි. වේදනාව බැලීම අවසන් වී මිනිත්තු කිහිපයකින් මේ නැති වී ගියා. පසුව නැවත මම ආනාපානයට යොමු වුණා. ඉතා සියුම් ආනාපානයේ නිරීක්ෂණය නාස්පුඩු තුළ සියුම් සංවේදනා මගින් නිරීක්ෂණය වුණා. මේ කාලය තුලත් බාහිර සිතුවිලි සෑහෙන දුරට අඩු වී ගියා. සතිය හොඳින් පිහිටිය නමුත් නැවත මිනිත්තු 5ක් පමණ යන විට පෙර පරිදිම ভাইබ්‍රේෂන් එක ඇති වුණා. ඒත් සමගම වේදනාව ටිකෙන් ටික මතු වුණා. පසුව මම නැවත වේදනාව දෙස බැලීමට යොමු වුණා. නැවත ටික වේලාවකින් පසු ආනාපානයට යොමු වුණා. ඒ විට ভাইබ්‍රේෂන් එක නැති වී තිබුණා. ඒ තිබුණේ වරහන් ඇතුලේ. මම මේ අතිඋදය පිළිබඳ විශේෂ ඇලීමක් දැකීමක් ඇති කරගත්තේ නැහැ. අවසන අධීරයේදී ආනාපානයේ ආශ්වාසයේ කෙටි සහ සියුම් වූ අතර ප්‍රාශ්වාසයේ දිගු වුණා. ටික වේලාවකින් ආශ්වාසය හඳුනාගත හැකි වුණේ නැහැ. තව මිනිත්තු 5කින් පමණ පසු වේදනාව වැඩි වීමත් සමග සතිය අඩු වුණ නිසා භාවනාව අවසන් වුණා. මේ අත්දැකීම් පැහැදිලි කර ගැනීමට මම වේදනාව දෙස බැලීම සිදු කළ යුතුද නොකළ යුත්තක්ද යන බවට නොකළ යුත්තක් නම් ඔබ වහන්සේගෙන් සමාව අයදිමි. කළ යුතු නම් ඒ නිවැරදි කරන ආකාරයත් භාවනා කරන කාලය දැන් වැඩි වී ඇති නිසා පැයකට පමණ ගත වන විට වේදනාව මතුවන බැවින් ඒ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට ගොඩක් පිං. සංවිධායක මණ්ඩලයට ගොඩක් පිං. ඔය මේක දිගට කරගෙන යන එකයි කරන්න තියෙන. එතකොට අවශ්‍ය උත්තරේ ලැබෙයි. එකක් බලලා දෙකක් බලලා ඔකෙන් විනිශ්චය කරන්න බෑ. ඔක තමයි ක්‍රමේ. අත්දැකීම් අධිකමයි තියෙන්නේ. අනිත් දවසෙත් ආයෙ වගේම වේදනාව ආපුවාම ඔය වගේ වැඩ කරලා බලන්න. ඒකට Tamanට ලොකු අත්දැකීමක් එනවා. වේදනාවක් අපම් පැනලා දුවන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා. දිගින් දිගට මේකට මුහුණ දෙනකොට ලොකු අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. ඒක පොරොත්තුව ඉන්න දිගටම ওই විදිහටම කරගෙන යන්න මේ සැකයක් ඇති කරගන්න එපා. ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගාවට. ඊළඟ සානංශ අපේ කුඩා දිනගෙන් සෙනවිලි දිනගෙන් තියෙන කමඨාන් වාර්තාවක් මම සෙනවිලි දිනියට කියන්නගේ ඉදිරිපත් කරන්න කියලා මම අතේ ඉස්සුවාම මම මයික් එක අන්මියුට් කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒක ඉදිරිපත් කරන්න. හොඳයි. අවසරයි පන්සේ. Okay, do you have to speak louder, little louder? Speak little louder. Hello? අවසරයි පන්සේ. Okay, carry on, please. In mindful walking, I focus on my feet. I could feel different parts touch the ground and lift off at different times. I could feel the smoothness of the wooden floor as my feet touched it. I could also feel little dust particles sticking to my foot as I took each step. My mind did wander, but soon made its way back to the present moment. I could focus for at least 20 to 25 steps. Then my mind would take a turn and go to a different world. Soon my bell rang, and I knew that meant I had finished my mindful walking session. In mindful sitting, I focused on my breaths. I focused on the temperature of the breaths and where I could feel the breath touch. As I inhaled, a cold feeling touched the tip of my nose, and as I exhaled, a warm feeling touched the tip of my nose. My mind did wander sometimes, but I brought it back to the present moment.
My mind did wander once in a while, but I always learned to bring it back to my present moment. Soon the bell rang, signaling the end of my sitting session. Thank you, Bhante. There were some distractions, but anyway, I hope I got the message. In walking, you can continue to walk about 20-30 steps, and but not like in sitting. You have not noticed, if I have heard correctly, you have not noticed the difference between left leg and the right leg. If possible, be attentive to that also. In breath, you may notice what is the difference between the in-breath and out-breath. Likewise, walking also, if possible, you may pay attention. And both the times, you mentioned that there were some distraction, but they were not much agitating you. That's a very good observation. That's very good reporting. So therefore, don't let distractions to taken you for a ride, and don't expect distractions to not to happen. They may come. But you must understand, amidst of the distraction, we have to keep your attention, we have to keep your mindfulness. That means you are not just observing the object, but instead see left leg, right leg difference, in-breath, out-breath difference. Likewise, then mind will be more engaged with the primary object, lesser chances for distraction to get into your stream of consciousness, and you may get a lot of details to report. That's all. Can you hear me? Yes. You understand? Did you? Yeah. Good. Thank you, Bhante. Welcome. තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණයි. ගෞරවනීය සුමයන් වහන්සේ. සක්මන් භාවනාව. වම දකුණ ලෙස දෙපා ලනුපැදුරේ ස්පර්ශ වීම දෙස බලමින් සක්මන ආරම්භ කළෙමි. පියවර තැබීමේදී විදුඹේ සිට ඉදිරියට ඇඟිලි දක්වා ක්‍රමයෙන් පාය ලනුපැදුරේ වදින බව දුටුවෙමි. අනික් පාදයේ එසවෙන බවත් එය තබන විට දැනීමක් නිරීක්ෂණය කළෙමි. එක පාදයකට සතිය ඇති විට අනිත් පාදයේ සතිය නැති බව දුටුවෙමි. තබනවා ලෙස දකිමින් සිටින අතර පාදයේ ක්‍රමයෙන් එසවෙන දෙසට සිත යොමු විය. විලුඹින් එසවි ක්‍රමයෙන් ඇඟිලි පෙර පාදයේ එසවෙන බව දකිමින් සක්මන් කළෙමි. සිටිවිලි එන විට එන බව දැනුනි. අවම ශබ්ද සහ රූප දකින බව දැනගත් විට පාදවල සිහිය නැති බව දුටුවෙමි. විනාඩි 25ක් පමණ මෙලෙස සක්මන් කළෙමි. පරයන්ක භාවනාව. පරයන්කට වාඩි වූ විගසම සැහැල්ලු බවක් කයට දැනුනි. කය දෙස බලා සිටින විට එහි සැහැල්ලු බව සහ නොදෙනී යන බව නිරීක්ෂණය කළෙමි. එවිට උරහිස් උස් පහත් වන බවත් පිම්බීම් හැකිලිම උදරයේ ඇති බවත් දුටුවෙමි. ඒ දකින විටම නොදෙනී යන බව දුටුවෙමි. එවිට ඇස් ඉදිරියේ අඳුරු පෙනෙන බව දුටුවෙමි. ඒ දෙස බලා සිටින විට යම් රූප ඇතිවීමට සිත යොමු විය. එය සිතින් රූපමවා දෙනවා යන මතකයේ ඇතිවීම සමගම නැවත කය පිහිටා ඇති ඉරියව්වට සිත යොමු විය. සිතවිලි එන විට ඒ බවද දැනුනි. විනදා ඇතිවන නිදිමත ගතිය ඇති නොවිය. කය බලන විට කය නොදෙනී යන බවත්, හුස්ම ගැනීම දෙස දකින විටම ඒ නොදෙනී යන බවත්, ඇස් ඉදිරිපස අඳුරු දෙස දැකීමත්, ඒ තුලින් පෙනෙන යන රූප අවකාශය සිතින් මෙනෙහි කිරීමක් මවා දීමක් ලෙස දකිමින් විනාඩි 30ක් පමණ පර්යංකයේ සිටියෙමි. ඇස් විවෘත කර සෙමින් ඉරියව්ව වෙනස් කෙලිමි. ශරීරයේ සිහිල් වී ඇති බව දැනුනි. භාවනාව නැති වෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි. කලින් මා භාවනා කිරීම ආත්‍තිය මගහරවා ගැනීමේ මෙවලමක් ලෙස උපයෝග කතිමි. නමුත් ස්වාමීන් වහන්සේගේ නානත්ත් සංඥා සහ නිවන යන කුමක්ද ලෙස විස්තර කළ ධර්මදේශනාව තුළින් නිවන ගැන අවබෝධයක් ඇති විය. ඒ තුළින් නිවන් දැකීමට භාවනා කිරීම කළ යුතු බව අවබෝධ විය. ත්වන් සරණයි. මේකේ 3-4 පොලක දාලා තියෙනවා මේ එකට හිත යනකොට අනිත් එකට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තේරෙන බව වැටහීම සහ තේරෙන්නේ නැති බව වැටහීම ගත්තොත් පුදුම විචිත්‍රකමක් තියෙනවා තේරෙන්නේ නැති බව වැටහින එක. ඒක මිනිස්යාගේ අධ්‍යාපන ක්‍රමයෙන් අයින් වෙච්ච එකක්. ඒක තමයි භාවනාදී උගන්වන්නේ. යෝගාවචරයට වැටෙනවා මට වැටෙන්නේ නැහැ කියලා. ඒක විශාල
গুপ্ත දෙයක්. ඒක විශාල මේ රහසක්. ඉතින් ඒකට හරි බයයි මිනිස්සු. භාවනාවේදී අපි සද්ධාවෙන් සීලෙන් යුක්තව මෙන්න මේ ටික වැටහෙනවා මේ ටික වැටහෙන්නේ නැහැ. නැත්නම් මේක වැටහෙනකොට මේක වැහිලා කියලා අන්නේ කාරණාට හිත දාපු ගමන් අපි ඕන අධ්‍යාත්මයේ පැත්තට ගියා වෙනවා. ඒ නිසා ඒකට කියනවා මේ unknown කියලා. දන්නේ නැතිකම. ඒ නිසා දන්න දේ තියාගන්න විශ්වාසය ඇති කරගන්න ඒ හරහා ඔය හතර පොලක ලියවිලා තියෙන මම හිතන රචනයේ ඒ නොතේරෙන බවට සාදර වෙන්න. සාදර වෙලා බලන කොච්චර වටින දෙයක්ද මේක. දන්නේ නැති බව දන්නේ කොහොඟාක් වටිනවා. දන්න බව දන්නවට වැඩිය කියලා අපි යනවා ඊගාවෙකට. පරයන්ක භාවනාව. කය කෙලින් තබා ආරම්භ කළත් ටික වේලාවකින් ඉරියව්ව වෙනස් වූ ගතියක් දැනගතිමි. එවිට හිත වෙනස් අරමුණකට ගොස් බව දැනගතිමි. වහාම කය කෙලින් කරගතිමි. කාලයක් සමග එම අවස්ථා ගණන අඩු කරගතිමි. ඒ ගැන සතුටු වෙමි. අසුභිය දම් දෙසුමේදී සඳහන් වූ ආස්වාසය හා ප්‍රස්වාසය අතර හිස් කොටස යන කුමක්ද? එය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔයකට බලලා එනකන් ඉන්න පොඩ්ඩ හදිස් වෙන්න එපා. ගහේ අඹ තියෙද්දි කඩාන කණ්ඩ යන්න එපා. ඔය ඉදිරිය වැටෙනකන් ඉන්න. දැනට පේන හරිය තියෙන හරිය පේනවා නම් තියෙන හරිය දිගේ ඉදිරියට යන්න. එතකොට ඒ වගේ දේවල් පේන්න පටන් අරගන්න. ඒවා බලන්න යන්න එපා. අනුන්ට පෙනිච්ච නිසා හෝ බනට කියපු නිසා. දැනට වැටෙන දේ හොඳට වාර්තා කරන්න. එතකොට ඒ මේ මෙතෙක් කල් ඒ ඩොපිනී තිබුණ දේවල් පේන්න පටන් අරගනි. ඒක මොනවද කියලා අහලා කවුරුන්ගෙන් තේරුම් කරගත්තට ඒක වැඩක් නැහැ. දැනට වැටෙන දේ හොය විදිහට වාර්තා කරන්න යන්න. එතකොට යථා කාලෙදී ඒ තොරතුරු වැටෙන්න පටන් ගනීවි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මම දැනට අවුරුදු 4ක් පමණ සතිය පිහිටවීම පුරුදු කරන කෙනෙක් වෙමි. මා සම්බන්ධ වූ අවසන් වැඩසටහන වූයේ 2019 දෙසැම්බර් කිප්ස්ලෑන්ඩ් කැම්පස් සි පැවැත්වූ භාවනා වැඩසටහනයි. එක අද දින සක්මන් භාවනාව පිළිබඳව පළමුව දක්වන කැමැත්තෙමි. පියවර 20ක් පමණ ඇවිද්ද හැකි දෙක වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් ඇවිදගෙන ගියෙමි. එවිට ඊට වඩා ශරීරයේ බරක් පාද මත අතිත වන බව දැක්කෙමි. එසේම කොන්ද පෙදෙසේ වේදනාවක් දෙක්තොට කරා ඇදී යන ආකාරයක් දිස්විය. මේවා කිබීදීම සක්මන දිගටම පැවැත්වෙමි. ටික වේලාවකින් ඒ සියල්ල දුරු වී හොඳින් සක්මන කළේ ප්‍රීතියෙමි. දෙක එම ප්‍රීතියෙම පරයන්කට වාඩි වූයෙමි. පළමුව හිසේ දෙක්තොට දක්වා වාඩි වී ඇති කය දෙස බලා සිටමින් ආරක්ක භාවනාවක් ලෙස මෛත්‍රී භාවනාව පුරුදු කෙරුවෙමි. 3 ටික වේලාවකින් සිත ඉබේම ඉහළ පහළ යන හුස්ම දෙසට යොමු විය. නමුත් හිතේ ස්වභාවය අනුව වෙනස් සිතිවිල්ලක් දෙසට දිව යන බවත්, එහිම රැඳී සිටීමට ආශා කරන බවත් පැහැදිලිව දුක් වෙමි. ඒ දෙස බලා සිටිද්දී එය ව්‍යාපාද සිතිවිල්ලක් යයි සිතට මගේ හඳුනා ගැනීම දැන්වුවෙමි. ඉබේම ඒ සිතිවිල්ල නොදෙනී ගියේය. 4 භාවනා අරමුණේ සිටීමේ අරමුණෙන් හුස්ම දෙස බලා සිටියේ කිසි බාධාවකින් තොරවය. මෙසේ විනාඩි 20ක් පමණ සිටින්නට ඇත. සිටි හැටියේ තද නිදිමත ගතියක් දැනුනි. ඈනුම් යයි. ඉබේම සිත උදරය වෙත යොමු විය. බඩගින්න මේ අවස්ථාවේ මට හිරිහැර කරන බව දැනි දැස ඇර බැලුවෙමි. කමඨාන් විස්තරේ මේන් නවත්තමි. සුදුසු උපදේශයක් බලාපොරොත්තු වෙමි. පෙර ධම්මජීව හිමිට සංවිධායක මණ්ඩලයේද මේ ලබා දුන් අවස්ථාව වෙනින් නිවන් මඟ සහ ඵල අත්වේවායි යයිද ආශිංසනය නවතිමි. යමට තෙරුවන් සරණයි. මේත ඥානා මෙල්බන් සිට. වාතාවරණ අතරට කමන්නේ. දිගට මේ වගේ නිදිමතාවත් බඩගිනි ආවත් දිගට කරන්ඩ. එහෙම නැත්නම් නිදිමත නිසා නැගිටයි කියන්නකෝ. නැගිටට පස්සේ මොකද වුනේ? නිදිමත නැති වුණාද නිදාගත්තද සතියෙද මොකද වුනේ කියන ඒ වාර්තාකරණය වෙනුවෙන් නිරීක්ෂණ දිගට පවත්වන්න. එතකොට තමයි තේරෙයි භාවනා කරනවා කියලා නොකිරුවාට සතිය පැවැත්ීමේ පැවැත්මක් තියෙනවා. ඒ අන්නේ පැවැත්ම විතරක් අපි තියාගමු. භාවනා කරනවා කියන එක අමතක කරලා ඒ නිසා නැගිටලා ගියත් මොකද උනේ කියන විස්තරය දැනගත යුතුයි කියන අදහසෙන් නැගිටලා යන්න. එතකොට අපිට අනිත් දවසේ මීටත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. යන විදිය හරි. පරයන්ක භාවනාව උදේ කාලය. අවසර ස්වාමීන් වහන්සේ. බුදුගුණ ඇතුළු සතර කමඨහන් වඩා මා මෙතන වාඩි වී සිටිමි. එන මා වාඩි වී සිටින ආකාරය හිස මුදුනේ සිට පාදාන්තය දක්වා දෙතුන් වරක් මෙනෙහි කළෙමි. හුස්ම ඉහළ පහළ යාම
ශරීරයේ පුටුවට තෙරපි ඇති බව දෙපා පොළොවට තෙරපි ඇති ආකාරය දාල වශයෙන් මෙනෙහි කර හුස්ම රැල්ල පිළිබඳව සතිය පිහිටවීම සිසිල් වාතයේ නාස්‍යයට ඇතුල් වී මදක් රළු ලෙස ඉහළට ඇදී අවසන් කොටස මෘදු වී යනු දැනේ. උරහා උදර කුහරයේ පිම්බීමද ඒ අරුම ක්‍රමයෙන් සිදුවනු දැනේ. උණුසුම් ප්‍රශ්වාස වාතය රළු ලෙසින් පැමිණ ධර්මක් මෘදු උරහා උදරයේද හකුලමින් පිට වී යයි. නාසයේ අවසන් ආශ්වාස හුස්ම පොද හා අවසන් ප්‍රශ්වාස හුස්ම පොද සමගම උදරයේ පිම්බීම හැකිලිම එක විටම සිදුවන බව දැනේ. හුස්මවල රළු හා මෘදු ස්වභාවය මෘදු ස්වභාව මෙන්ම පියාට පියවි ඇති විට දැනෙන තද මොලොක් ගතියද දෙතොල් තද වී පියවි ඇති විට එකිනෙකට දැනෙන තද මොලොක් ගතිය දෙයක් එක පිට එක තිබෙන විට දැනෙන එම ස්වභාවයේද ශරීරයේ පුටුවට බර වී ඇති රළු ස්වභාවයේද ඇඳුම ශරීරයේ ස්පර්ශ වන සින්දු හා ඇඳුමේ තැම්තන් අර්කෂ දැනෙන ස්වභාවයේද හඳුනා ගතිමි. කුරුල්ලන්ගේ හා වාහනවල දුරින් ඇසෙන ශබ්ද මෘදු ලෙසත් කනේ හැපෙන ස්වභාවය කුරුල්ලන්ගේ රළු ශබ්දයේ රළු ලෙසත් කනේ හැපෙන ආකාරය හඳුනා ගතිමි. මෙසේ සිටිවිලි පවත්වමින් ආනාපානයේ යෙදී සිටින විට මා හුදකලාවක ගිලී යන බව දැනි හිත පහන් වේගන යන විටම දෙතුලින් ඇසෙන ශබ්දයකින් අවධානය බිඳී ගියේය. ඉන්පසු මා මෙතන මෙසේ පසුවිම යන සිටිවිල්ලෙන් සිටින විට දුර කොහරේ දැනුන වේදනාවකින් සිත ටිකක් සසල වී මට වේදනාවක් දැනේ. විදීමක් නිසා දුකක් දැනුණා. දුක මගේ වේදනාව නිසා ආදැන් වේදනාවක් මගේ වෙලා. මේ වේදනාව තුළ ඉන්නේ මම කියන පුද්ගලයා නේද සිතුණා. ඉන්පසු උදරය තුළ තද රිදීමක් ඇතිවීමේදීද මේ වේදනාව මාව තැති ගන්නවන සුළු නේද? ඒකත් මගේම කරගත්තා නේද? කිසිම රිදීමක් නැතුව භාවනාවේ යෙදී සිටිති මම තද මෘදු ගති ආදී සතර මහා භූත හා බැඳී සිටියා නේද? මෙතෙක් වේලා සතර මහා භූතවල බැඳී සිටින සිත් තද කොටස් වලට රිදීමක් ආවිත මම කියන පුද්ගලයා තැති ගැන්වුණා නේද කියලා සිතුණා. ඒ ක්ෂණයෙන් මම භාවනාවෙන් මිදී ඒ දැනීම අමතක වීමට පෙර මේ සටහන ලියා තැබුවෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙම සිතිවිලි ගැන පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඔය හිතවිලි පහදා ඉන්නවට වැඩිය ඒ හිතවිලි තියෙන වෙලාවේ කයේ හිත පාත්තන්න පුළුවන්ද කියලා බලන එක විතරයි එකම උත්තරේ. හිතවිලි පහදන්න බෑ. කක්ක හොදලා ගන්න බැනිකක් නැහැ. ඒ කක්ක හොදන්න යන්න එපා. හිතවිලි ගැන කරදර වෙන්නේ නැතුව ඒ වෙනුවට Tamanට කයේ හිත පාත්තන්න, සතියේ හිත පාත්තන්න, ආනාපානේ හිත පාත්තන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට හිතවිලි වලට උත්තර ලැබෙයි. නැත්තම් අපි කරන්නේ හිතවිලි වලට පොහොර දාන එකයි. ඒව ගැන වාර්තා හොයන්න ගිහිල්ලා. ඒ නිසා අපි සතිය වැඩි වීම ඍජු වැඩේ මුලට තියමු. හිතවිලි ගැන හොයන එක හිතවිලි වලට පොහොර දැමීමක් කියලා අපි පැත්තකට දාමු. ඒ ප්‍රශ්නේම තව දෙවෙනි කොටසක් තියෙනවා සන්නංශ. සක්මන් භාවනාව උදේ කාලයේ දෙපා වල තෙරපීමට අද ගතියට අස්ති බිඳීම හා දීනා වේදනා දෙන ස්වභාවය වලට අනුදැනුම ඇතුව බාහිර ශබ්ද බාහිරින් ඇසෙන බව දැන මගේ කාර්යයේ නිරත වීම කුරුළු හඬ ඇසුනද කුරුල්ලාගේ රූපේ මවා ගැනීමක් දක්වා කිය බවත් මතක නැත. එසේ නැති බව හැඟේ. නිවසේ කතා බහකට නම් සිත යොමුය. වරන් ඇසේ මරණයක් පිළිබඳ. පීවර 30ක් තරම් දුරු ප්‍රමාණයක් පීවර 20ක් 22ක් පමණ සතියෙන් පීවර තබමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා. මේක වගේ ඔය ඇහෙන ශබ්ද තිවිච්චාවයි Taman සත්‍ය පැවැත්වීම කරන්න. ඒක පුරුදු වෙච්ච දවසේ ඒ ශබ්ද වලට හිතවිලි වලට කරන චෝදනා අතර වෙයි. ඒකට ඊට පාඩුකම් තියෙනවා. ඒක පිළිබඳ විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් සතිය පයට සිහි තබා සක්මන පටන් ගත්තෙමි. වට දෙක තුනක් මන් තීරුවේ සිහියට වෙර නොදරා ගමන් කිරීම ආරම්භෙමි. සිතවිලි ඒ ගමන් වාර තිබුණත් සිහියද තිබූ බවට සාක්ෂි දරන්නේ සිතවිලි ආබව දැනගත් නිසාය. මෙසේ සිතවිලි අවට ශබ්ද ඇහුණත දැනුණද ගමන් කරන ක්‍රියාවලියේ සිහිය තිබුණි. එය පය වැදෙන පොළොව ළඟ විතරක් නොව මුළු ශරීරය එකක් ලෙස ගමන් කරන ලෙස බැලීමේ සිහිය විය.
සිහිය වෙනතකට ගොස් නැවත මා පෙළඹවීමකින් තොරව මා ළඟට පැමිණෙන්නේ පය පොළවේ ගැටෙන ඝනකමටය. නැවතත් පයේ පිට ඇවිදින ක්‍රියාවට සිහිය පැමිණේ. පිටක පොළවට ගැටෙන විලුඹට කිතියක් දැනේ. ශරීරය හරහා යන සියුම් වේදනාවක් අපුණක් මෙන් දැනී නැති වී යයි. උරහිස සිට කන දෙපස අධික ප්‍රශ්නයක් ඇති වී ඔළුව පටියකින් ගැටගසා ඇති බවක් දැනුනි. කන තද වී ඇති බව තිබුණි. ගමන් කරන කර්තව්‍යය එසේම රිද්මයකට ඔහේ පැවතුණි. දුරකථනය නාද වීම නිසා මම එදෙසට ගමන් කර එයට පිළිතුරු දෙන විටද සිහිය හොඳට තිබුණි. ඔළුවේ තද ගතියද හොඳට දැනුනේය. සක්මන් අවසාන කරද විනාඩි 10ක් පමණ එසේම ගත කෙලිමි. අනුකම්පාවෙන් උපදේශ පතමි. තෙරුවන් සරණයි. මේ විදිහට ඉතින් දිගට කරගෙන යන්න බාධා තියෙද්දි කරගෙන යෑමේ තැහෙන දක්ෂකමක් තියෙනවා. ඒ තියෙද්දි මේ සක්මන් දෙන කාලේ ගත වැඩි කරන්න ඒ වගේම සක්මනින් පස්සේ අම්බෙච්ච එකලස පුළුවන් තරම් මේ පරියන්ක භාවනාවට යොදන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සන්නාංශය අදට ලැබී ඇත ලිඛිත ප්‍රශ්න එපමණයි. මේක සන්නාංශ මේ මික්සෙලර් එකේ තියෙන ප්‍රශ්නයක් ඒක එන්නේ මික්සෙලර් එකේ ප්‍රශ්නයක් තියෙන සන්නාංශ ඒකත් මම අහන්නද? හොඳයි. අවසරයි ස්වාමීන් ඕන වෙලාවකට මූල කර්මස්ථානයේ ගිහින් බලන නිසා ඕන අවස්ථාවක හිස්තැනට ගොස් බැලීම ගැන පැහැදිලි කර දෙන්න ඉල්ලමි. තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ ආයි කියවන්න බෑ. අවසරයි ස්වාමීන් ඕන වෙලාවට මූල කර්මස්ථානයේ ගිහින් බලනසේ ඕන අවස්ථාවක හිස්තැනට ගොස් බැලීම ගැන පැහැදිලි කර දෙන්න ඉල්ලමි කියලා. ඔය හිස්තැනට අපිට යන්න බෑ හිස්තැන අපි ළඟට එන්න එපාය. ඒ නිසා එහෙම යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔය ප්‍රශ්නේ අහන්න වටිනවා. හිතෙන්ට ආපු වෙලාවක කොහොමද හිතෙන්ට අනුග්‍රහ කරන්නේ හිතන ඉන්නේ කියන ප්‍රශ්නයක් නම් සාධාරණයි. ඕන වෙන වෙලාවට එහෙම යන්න බෑ. එහෙම යන්න පුළුවන් නම් අපිට ඒක ආණ්ඩු මට්ටු ශක්තියක් තියෙනවා. මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. ආපු වෙලාවක ඒකට හැසිරෙන්නේ කොහොමද කියන එක විතරක් සූදානමින් යන්න කියලා අපි යනවා ඉදිරියට. අපිට ලැබී තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. මම දැන් අපේ ප්‍රශ්න වාරයේ සභාවට යොමු කරනවා. මේ සභාවේ ඉන්න ඕන කෙනෙකුට මේ ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ මේ අද තමයි මේ අපේ වැඩමුළුවේ අවසාන කමටහන් සුදු කිරීමේ ප්‍රෝග්‍රෑම් එක. ඒ නිසා මේ අවස්ථාව උදා ගන්න කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා. ඒ කියන්නේ හෙට අපි ප්‍රශ්න වැඩ පිළිවෙලක් නැද්ද? නැත්නම් හෙට මේ ධර්මදේශනාව අවසන් කරන සාන්නන්ත කීයටද? දැන් අපි අවසන් එක වෙලාව දාලා තියෙනවා සාන්නන්ත සිඩ්නි වෙලාවෙන් මේ 6:00ට තමයි ලංකාව වෙලාවෙන් හවස 2ට. ඒ කියන්නේ හෙට ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලක් නැහැ. ධර්ම දේශනාවක් තියෙනවා 2ට. එහෙමයි සාන්නන්ත. හරි. ධර්ම දේශනාව මෙහි වෙලාවෙන් 5ට තියෙන සාන්නන්ත ලංකාව වෙලාවෙන් 12:00ට. හෙට ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල නැහැ. ඒ වෙනුවට බණ තියෙනවා. එහෙමයි සාන්නන්ත. හරි. අද ප්‍රශ්න සමහර අයට වෙලාව තියෙන නැතුව ඇති ප්‍රශ්න ලියන්න. ඒ වුණත් දැන් මැයි 21 වෙනිදා ඉඳලා ජූනි 5 වෙනකල් බ්‍රිස්බේන් ඇඩිලේඩ් දෙකලම එකතු වෙලා කරන වැඩසටහනක් තියෙනවා. මේ වගේම වැඩසටහනක්. ඒකටත් සහභාගී වෙන්න කියලා අපි කරුණාවෙන් ආරාධනා කර තිනවා. කාට හරි ප්‍රශ්න ලියන්න බැරිකමක් තියෙනවා නම් ඒ කමටහන් සුද්ධ කරන වෙලාවේදී ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වුණාට මේ දැනට අපිට තියෙනවා තව විනාඩි 10ක පමණ කාලයක්. කරු හරි ඉන්නවා නම් අදහස් ප්‍රකාශ කරන්න කරේ එහෙම නැත්නම් අත උස්සලා මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන මේ ඒ සඳහා අවස්ථාවයි. එක්කෙනෙක් අත උස්සලා තියෙනවා පතිරගේ මම දැන් මයික් එක අන්මියුට් වෙලා තියෙන්නේ කතා කරන්න. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. හොඳයි. මගේ පුංචි කවි නිර්මාණයක් කියන්න අවසරයි. හොඳයි. සක්මන් මළුවේහි සිටගෙන ඉන්නා බව සිත දන්නේ දකුණෙන් වමටයි සිත දිව යන්නේ ගෙඩිය පිටින් මළුවේහි ඇවිදින්නේ
පර්යංකය වෙත සිත යොමු වෙන්නේ ඉඳගෙන සිටිනා බව දැනගන්නේ හුස්ම රැල්ල තිරයට එළඹෙන්නේ ටිකකින් හුස්මත් සංසිඳ වෙන්නේ කොවිඩ් වසංගතය ලොව පැතිරෙන්නේ සති පවුලේ අපි සතුටින් ඉන්නේ සතියට ඔව දන් දුන් උතුමන්නේ අජරාමර නිවනට පැමිණෙන්නේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි කොරෝනා හැදිච්ච කට්ටියටත් මේ වගේම සාන්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. සාදු 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 සමාවෙන්න ස්වාමීන් වහන්සේ ආර්ය මහත්මයා අපි හෙට දවසේ කනත් පොඩ්ඩක් මතක් කරමු මේ කවියත් එක්කම. ඊළඟ සරණ. ඔව් දැන් බක්කයට කවි ලියන්න වෙලාව තියෙන නැතුව ඇති මේ සක්මනයි පරයන්කේ දුන්න නිසා දැන් හෙට දවසේ අන්තිම දවස් නිසා අපි ආරාධනා කරනවා මේ කවි මඩුවට අපි අවසානයේ තියෙන කවි මඩුවට සහභාගී වෙන්න කියලා ඒ හැම පුළුවන් අයට කවියක් දෙකක් ලියාගෙන එන්න. එතකොට අපි සියලු දෙනාටම මේ අවසාන ප්‍රෝග්‍රෑම් එක ඉතින් ඉවර කරන්න පුළුවන් වෙයි. ඉඳ අද උනත් කමන්නේ මේ සක්මන් කරන අවස්ථාවේ හරි නැත්නම් භාවනා ඉවරනාට පස්සේ හරි උදේ වරු හරි කවියක් දෙයක් ලියන්න ඒක අපිට කරන ලොකු සහයෝගයක් තියෙනවා. වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා හරි. යෝජනාව ස්ථිර කරන සාන්නාංශ එමනම් අපි මේ පැත්තෙන් නියඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.